ගිණුම් කරන පරිසර. ළමයි ගිණුම් කරන්නට පමණක් නොවේ. ගිණුම් කරන්නට පමණක් නොවේ. ඕනෑම දෙයකට right ඕනෑම ක්‍රියාවලියකට බලපාන ප්‍රධානාකාරයේ පරිසර පද්ධති. ගිණුම් කරන්නට පමණක් නොවේ ඕනෑම ක්‍රියාවලියකට ඕනෑම පුද්ගලයෙකුට බලපෑම් ඇති කරන. මම කොටේ ගිණුම් කරන ක්‍රියාවලිය නම් ගිණුම් කරන ක්‍රියාවලියේ දිශාංශික හැඩය. බලපෑම් ඇති කරන ප්‍රධාන පරිසර පද්ධති පහක් හඳුනාගෙන තියෙනවා. ප්‍රධාන පරිසර පද්ධති පහක් හඳුනාගෙන තියෙනවා. ඒ ගිණුම් කරන්නත් ඒ පරිසර පද්ධති පහ ඒ ආකාරයෙන් බලපානවා. ඕනෑම ක්‍රියාවලියකට බලපෑම් ඇති කරන ප්‍රධාන පරිසර පද්ධති පහක් හඳුනාගෙන තියෙනවා. ඒ පරිසර පද්ධති පහ ගිණුම් කරන ක්‍රියාවලියට ඒ ආකාරයෙන් බලපානවා. right? අන්න ඒ පරිසර පද්ධති පහ ගිණුම් කරන පරිසරය කියලා අද අපි කතා කරන්නේ. ගිණුම් කරන පරිසරය කියලා ප්‍රධාන. මම යහන මෙන්න මේ පරිසර පද්ධති පහ තුල සිද්ධ වෙන දේවල් ඒ ගිණුම් කරන පරිසර පද්ධති පහ තුල සිද්ධ වෙන විවිධ නිර්මාණ විෂයවල ගිණුම් කරන්න බලපාන. right? ගිණුම් කරන්නේ අලුතෙන් මූල ධර්මයෙන් ගිණුම් කරන අලුතෙන් ප්‍රමිතයෙන් ගිණුම් කරන අලුතෙන් පරිචයයෙන් අලුත් ප්‍රැක්ටිසස් එන්න මේ පරිසර වදින්න බලන්න. ගිණුම් කරන සමහර දේවල් ගණනය කරන ආකාරය වෙනස් කරන්න. සමහර අනුපාතයන් වෙනස් වෙන්නේ. මේ ගිණුම් කරන පරිසර පත්‍රිකා බලන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් බජට් එකක් ගෙතුනා ඊයේ මේ පෙරේදා අතුරුයපා. ඔය ඉන්ටර්නෙට් බජට් එකේ ටැක්ස් සිස්ටම් එකේ ලංකාවේ ආදායම් මන්ත්‍රී වර්ධන විදිහට වැඩිම ආදායමක් හම්බ වෙනවා. වක්කවදු වලින් වැඩිම ආදායමක් හම්බ වෙන බද්ද සම්බන්ධයෙන් වන අනුපාතය වෙනස් කරා. මොකද වෙනස් බද්ද අතුරු අය ඥානවත්තුමාගෙන අතුරු අය වයි. ලංකාවේ ආදායම් ප්‍රතිපාදකයේ වක්කවදු වලින් වැඩිම ආදායමක් හම්බ වෙන බද්දේ ප්‍රසන්ටේජ් වෙනස් කරා. මොකද ඒ බද්ද? අග්ගාල කියන ළමයි. මොකද ඒ බද්ද? නිශානි කියන්නේ මොකද ඒ බද්ද කියලා? ඉන්නේ පෙරේද වැඩි කරේ ඥානවත්තුමා. රන්දිම කියන රන්දිම සෙනරි ළමයි ඔයාලට බද්දෙන් ගණන් තියෙනවා. නෑ දුරකථන නෙවෙයි. ඔව් වැට් රේට් එක වැඩි කරා. රේට් එක අහන්න නෑ. රේට් එක අහන්න තව ප්‍රශ්නයක් කරනවද නේද? හරි.
ගිණුම් කරන පරිසරය. එතනයි දැන් මේ වැට් එක ඔයාලේ සිලබස් එකේ තියෙනවා. දැන් මම කිව්වට පාස් පේපර් තුනක් අරගෙන බලන්න සමාගම් ගාන වැට් එක තියෙනවා. වෙනවා සමාගම් ගානේ ගැළපෙන විදිහට වැට් එක තියෙනවා. right එකතු වෙලා ගම මත වන්බදු. ඉතින් මේ වැට් සම්බන්ධයෙන් කරන ඕනෑම වෙනස් කිරීමක් ගිණුම් කරණය පරිසරය තුළ සිදුවන වෙනස් වීමක්. අන්න ඒ වෙනස් වීම ගිණුම් කරන ක්‍රියාවලියට බොහොම පැහැදිලිව බලපානවා. වැට් එක ගණනය කිරීමට වැට් ගැනීම සම්බන්ධයෙන් ඒ ගිණුම් කරන බලපානවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ ගිණුම් කරන පරිසර පද්ධති පහ තුළ සිදුවන යම් යම් වෙනස්කම් ගිණුම් කරන ක්‍රියාවලියට බලපානවා. දැන් බජට් එක ගෙනාවා අවුරුදු 18කට වඩා වැඩි සෑම කෙනෙක්ටම ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙනවා. ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙනවා. right ඒකට ඒ ආදි වශයෙන් ක්‍රියාවලිය පරිසරයේ සිදුවන වෙනස්කම් ගිණුම් කරන ක්‍රියාවලියට බලපානවා. මෙන්න මේ ගිණුම් කරන පරිසර පහ අටවාඩුවෙන් කියුවේ හැකියාව වල තියෙනවා. මෙන්න මේ ගිණුම් කරන පරිසර පහ අටවාඩුවෙන් කියුවේ හැකියාව වල තියෙනවා. හරි ආර්ථික හා දේශපාලන පරිසර. ආර්ථික සහ දේශපාලන පරිසර. ඒක ආර්ථික දේශපාලන පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය. ඒක සහ වෘත්තීය පරිසරය. තුන නෛතික පරිසරය. හතර සමාජ හා සංස්කෘතිය. තාක්ෂණික. මම දැන් උදාහරණ පසුබිම වැට් එක සම්බන්ධයෙන් කරපු වෙනස්කම් වලට මොන පරිසරයකද? වැට් එක සම්බන්ධයෙන් කරපු වෙනස්කම් වලට වැටෙන මොන පරිසරයකද? දැන් මේ නියම කාලේ මේ පාඩම කාලේ බා කරන්න වැට් එක සම්බන්ධයෙන් කරපු වෙනස්කම් වලට මොන පරිසරයකද? පළවෙනි එක සර්. ආර්ථික දේශපාලනද? ඊට වඩා සුදුසු නැද්ද? කියලා වෙන ඇක්ටිව් වෙන ඇක්ටිව් තියෙනවා. ඇක්ට් එක තමයි වෙනස් වෙන සිද්ධ වෙන්නේ. මම පළවෙනි එක වැරදි කියන්නේ නැහැ. මම පළවෙනි එක වැරදි කියන්නේ නැහැ අතන. ඔව්. නයිතික ලීගල්. හරි. එතකොට මොනවද ළමයි මේ පරිසර සාධක. මේ පරිසර පද්ධති ටික අටවාලේ නියම කියව සහ මේ හැම එකෙම නිර්ණායක. මේ හැම එකෙම ක්‍රයිටීරියාස් ටික. ඒ ක්‍රයිටීරියාස් ටික කීමේ කියවවල තියෙනවා. අදාත් විභාගය තමයි ළමයි ගිණුම් කරන්නට බලපෑම තියෙන පරිසර පද්ධති නම් කොට නිර්වචනය කරන්න කියලා අහන්නේ. ඉතින් ප්‍රශ්න අහන්නේ කවුන්ටර්. හැබැයි ඔයාලා කටපාඩමින් ලියන්නේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. right. පස්සේ පොඩි සිනාරියෝ එකක් දීලා මේ පරිසර පද්ධති පහට අදාළ නිර්ණායක හඳුනාගන්නේ කියලා ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. තමයි නෑ වගේ දෙයක්. එහෙම දෙයක් වෙන්න පුළුවන්.
ඒක නිසා මේ පද්ධති පහ අතවඩේ තියාගන්න ඕන. හරි. අපි යමු ආර්ථික හා දේශපාලන පරිසරයට. අපි යමු ආර්ථික හා දේශපාලන පරිසරයට. එළිය ගන්න. විමුක්තිකරණයට විමුක්තිකරණ ක්‍රියාවලියක් විමුක්තිකරණ ක්‍රියාවලියට බලපෑම් ඇති කරනවා. පරිසරය පරිසරය ඊළඟ විදියට ආර්ථික හා දේශපාලන පරිසරය. දැන් ආර්ථික හා දේශපාලන පරිසරය කිව්ව හැටිම අපිට මතක් කරනවා මොනවද දේවල්. මම වාත් පිළිගන්නවද? ඔකේ ආණ්ඩුවක් මාවුනම මේ ආර්ථික හා දේශපාලන පරිසරයේ ස්වභාවය වෙනස් වෙනවා. right කියන්නේ ආණ්ඩුවේ ආර්ථික දැක්ම හරිද? එයාලගේ දේශපාලන සංස්කෘතිය වගේ දේවල් වල සිදුවෙන වෙනස් වීම නිසා එක් ආණ්ඩුවක ඉඳලා තවත් ආණ්ඩුවකට ආවට පස්සේ අපේ මේ ආර්ථික හා දේශපාලන පරිසරය වෙනස් වෙනවා. එක්සැම්පල් කියන්නේ ආර්ථික හා දේශපාලන පරිසරය කොහොමද කියන්නේ? නමුත් ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ මොකක්ද කියලා ඔයාලා පොඩි සෙන්ස් එකක් තියෙනවා. පොඩි හැඟීමක් දැනීමක් තියෙනවා. ඒක ආර්ථික දේශපාලන තමයි ඔයාලා උදාහරණ තමයි ගන්නකො අපේ मूल्य उत्पत्ति अटे वर्तमान अटे दिने अंकोचनात्मक मूल्य उत्पत्ति संकोचनात्मक मूल्य उत्पत्ति राइट क्या පුළුවන් තරම් අපේ මුදල් සපයීම අඩු කරලා මුදල් සංස්කරණය අඩු කරලා උද්දමනයේ පාලනය කරන්න try කරනවා උද්දමනයේ පාලනය කරන්න උත්සාහ කරන ආකාරයේ මූල්‍ය විවෘතය තමයි තියෙන්නේ right ගන්න රටේ බදු බිඳුවක් ප්‍රතිපත්තිය
ගාන රටේ බදු ප්‍රතිපත්තිය. බදු ප්‍රතිපත්තිය තුල තියෙන්නේ පුළුවන් තරම් බදු ගන්නද බදු නිදහස් ලබා දෙන ක්‍රමයක්ද දැන් වර්තමානයේදී. දැන් ප්‍රොපෝස් වෙච්ච බජට් එකේ ඔයාලා තේරුම් ගත්ත ආකාරයට තියෙන පුළුවන් තරම් බදු ගන්න උත්සාහ කරන ආකාරයේ බදු ප්‍රතිපත්තියක් දෙව නැත්නම් බදු වල නිදහස් කරන ආකාරයේ බදු ප්‍රතිපත්තියද තියෙන ආකාරය. ඒ ජීවිතය කව යායපත්තුමා ඉදිරිපත් කළ බජට් එකක් අපේ අතුරු වෙලා ඒක තියෙන ඒකේ බදු ප්‍රතිපත්තියේ මොන වගේ ස්වරූපයක්ද දකින්නේ ඔයාලා. What again? Tax reductions, the tax collection එක more stronger. කතා කරන්නවයි. ආන්දුනිති මනදුනිති කියන්නේ නිශානේ දුනිති කියන්නේ බලන්න ටැක්ස් සම්බන්ධයෙන් කොහොමද අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දැන් ආර්ථික දේශපාලන පරිසරයට දෙන්නේ. ඔව් පුළුවන් තරම් ටැක්ස් අය කරන්නේ ඒකනේ අවුරුදු 18 වඩා වැඩි හැමෝටම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්න වෙනවා. ඉස්සරහට නාඩි වැඩනවා නම් ටැක්ස් ගෙවන්න වෙනවා. right? නාඩි වැඩනවා නම් ටැක්ස් ගෙවන්න වෙනවා. එතන මේ ටැක්ස් පොලිසි එක පුළුවන් තරම් ටැක්ස් බදු ගහන්න බදු වැය කරන්න උත්සාහ කරන ආකාරයක් පෙන්වන්න කරනවා. මීට කලින් ගෝඨාභය ජනාධිපතිතුමා ආපු මුල් කාලේ සෑහෙන ටැක්ස් අඩු කරා ඊපස්සේ සමාන ටැක්ස් අයින් කරා බදු ප්‍රතිපත්තිය සෑහෙන රිලැක්ස් වුණා. විනිමය ප්‍රතිපත්තිය විනිමය විදේශී විනිමය මොකද මේ ඔක්කොම මේ ආර්ථික දේශපාලන මේ ලියපු ටික මූල ප්‍රතිපත්තිය බදු ප්‍රතිපත්තිය විදේශී ප්‍රතිපත්තිය මේක ආර්ථික දේශපාලන පරිසරයේ නිර්ණායක වෙ තියෙන්නේ. මෙන්න මේ නිර්ණායක වල වෙනස් වීම තමයි නිරුද්ධ කරන ක්‍රියාවලියට බලපාන්නේ. මේ නිර්ණායක වල ගණන් ඉන්න මේ නිර්ණායක බලය යන්නත් පුළුවන්. ඒතර මොකක් හරි පරිසරයේ මොකක් හරි දෙයක් වෙනස් වෙද්දී මොකක් හරි නිර්ණායක වෙනස් වෙද්දී නිර්ණායකය මොකක්ද සහ ඒක මොන පරිසරයේ යටතේ ක්‍රියාත්මක වන නිර්ණායකද්ද කියලා දෙර්මයෙන් කියාපාල තියෙනවා. මොනවා තමයි මැත්ස් කරන සයන්ස් කරන ආර්ට් කරන ළමයින්ට වඩා ඔයාලගේ වෙනසක් ඇතිවෙන්න ඕන තමයි. ඔයාලට කොමර්ස් කියන උණ ඇඟට දෙනවා තමයි. බජට් එකක් අහන්න ඕන බජට් එකේ තියෙන අඩුපාඩු මොනවද? අපේ විද්‍යාවේ ප්‍රතිපදින තියෙන අඩුපාඩු මොනවද? මේ කොහොමද වෙන්න ඕන කියලා කිසියම් ආකාරයක ඇඟට සෙන්සියක් තියෙන්න ඕන තමයි. තේරුණාද? ඒක කොමර්ස් කරනයි වෙනස ඒකයි. කොමර්ස් කරනයි ආර්ථික සිදුවන වෙනස්කම් මේ විදිහට ගියොත් මෙන්න මෙහෙම වෙන්නේ කියලා අනිත් පැයට කලින් ඔයාලා දැනෙන්න ඕනේ. තමන් දෙදර ආර්ථිකයේ වේවා රටේ ආර්ථිකයේ වේවා. එහෙම නැත්නම් ඔයාලා කොමර්ස් කරගෙන තේරුම් ගන්න අච්චරයි. කොමර්ස් කරනයි සෙන්ස් එක වෙන්න ඕනේ ඒක. හරි. විදේශී විනිමය ප්‍රතිපත්තිය ගත්තොත් වර්තමානයේ ලංකාවේ ඉන්න විදේශී විනිමය ප්‍රතිපත්තිය වර්තමානයේ දිනන ප්‍රතිපත්තියත් කලින් ජනාධිපතිතුමා ඉන්න තිබුණේ කලින් ජනාධිපතිතුමා ඉන්නකොට තිබුණේ මොන වගේ ප්‍රතිපත්තියක්ද? වර්තමානයේ රුපියල මොකක්ද? පාසල නැද්ද? වර්තමානයේ රුපියල පාසල නැද්ද? අපේ විදේශ විනිමය අනුපාතික තීරණය වර්තමානයේ තීරණය වෙන්නේ කොහොමද? ගෝඨාභය ජනාධිපතිතුමා හිටපු අවුරුදු දෙක තුල රුපියල වටිනාකම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කොහොමද තීරණය වුනේ? ඔය දෙක වෙනසක් තියෙනවද? වෙනසක් නැද්ද? අපට IMF එකෙන් තියෙන IMF එකෙන් කියන ලොකු චෝදනාවක් තමයි ගෝඨාභය ජනාධිපතිතුමා හිටපු අවසාන අවුරුදු දෙක තුල රුපියල පහවෙන් දැරියේ නැහැ. විදේශී විනිමය අනුපාතිකයේ නිදහසේ තීරණය වෙන්න දුන්නේ නැහැ. ඒක බලෙන් අල්ලන් රුපියල් 202 හෝ තුනේ 202 වගේ. 202 බලෙන් අල්ලන් හිටියා.
මේකනේ මේ කාලේ මේ ගානට අල්ලන් ඉන්නේ 202 බලෙන් තියාගෙන ඉන්න සෙන්ට්‍රල් බැංක් කියන ඩොලර්ස් සෑහෙන ප්‍රමාණයක් මාහත්යක් දැම්මා. ලංකාවේ ඩොලර්ස් නැති වෙන එකකින් ලොකුමයි ඒක. එතකොට ඒ කාලේ ආස්වාද දෙන්න කරන්නේ නෑ. දැන් රුපියලක් නිදහසේ පාවෙන්නේ දීලා තියෙනවා. ඒක නේද? 350 360 ගියෝ. හැබැයි ඒක තමයි නිවැරදි ක්‍රමය. ඒක තමයි රටේ විදේශ විනිමය සංකේතය මොනවාලට කළමනාකරණය කරනවාද නැද්ද යන්න කියලා සමාජයේ දෙන මෙෂර්මන්ට් එක. ඉතින් මේ විනිමය විදේශ විනිමය අනුපාතය කියන්නේ විදේශ විනිමය ප්‍රතිපත්තිය ආර්ථික දේශපාලන පරිසරයේ අනුව වෙනස් වෙනවා. ඒක ආණ්ඩුව කියලා සමාණ්ඩුවට ආවොත් ආයතන වෙනස් වෙනවා. එතකොට විදේශ විනිමය ප්‍රතිපත්තිය මත ලංකාවේ විදේශ විනිමය සංචිතය වෙනවා. සංචිතය. විදේශ විනිමය සංචිතය මත ලංකාවේ ආනයන සහ අපනයන තීරණය. ආනයන. right. අන්න ඒක අනුව ව්‍යාපාරවල ආදායම විකුණුම් පිළිවෙල ලාභය තීරණය වෙනවා. එහෙනම් විදේශ විනිමය ප්‍රතිපත්තිය කියන්නේ ආර්ථික දේශපාලන පරිසරයේ එක්තරා සංරචකයක් එක්තරා නිර්ණායකයක්. right. ඊළඟ කාරණාව මිලවට්ටම් උද්දමනය මිලවට්ටම් ප්‍රයිස් ලෙවල් එක. ඉතින් මේ මිලවට්ටම සඳහන් කරද්දී ඉතින් අපි දැක්කා පහුගිය ආණ්ඩුව තුල දැන් ගෝඨාභය නායකතුමාගේ කාල සීමාව තුළම රටේ මිලවට්ටම පාලනය කරන්න ගියේ කොහොමද? රටේ මිලවට්ටම පාලනය කරන්න ගියේ කොහොමද? වර්තමානයේ රටේ මිලවට්ටම පාලනය කරන්නේ කොහොමද? දැන් ගෝඨාභය නායකතුමාගේ මුල් අවුරුද්දේ තුල අපි දැක්කේ නෑ මෙච්චර උද්දානකාරී තත්ත්වයක්. උද්දාන තිබ්බා. නමුත් මෙච්චර උද්දානකාරී තත්ත්වයක් දැක්කේ නෑ. වර්තමානයේ අපි ලොකුවට උද්දානකාරී තත්ත්වයක් දකිනවා. ඒක ප්‍රධාන හේතුව ලංකාවේ විදේශ විනිමය හිඟවීම නිසා ආනයනික වාහනවල විහිදෙන යාම. එතකොට ප්‍රධානම හේතුව ඒකයි. ලංකාවේ මිනිස්සු ගාවින් දැන් මුදල් ප්‍රමාණය වැඩි, මුදල් සංචලනය ප්‍රමාණය වැඩි. පාලකස් ගන්න මේක අඩු වෙලා තියෙන ටිකක් රේට්ස් වැඩි කළා. නමුත් වර්තමානයේ මිල මට්ටම වැඩි වෙන ප්‍රධාන හේතුව තමයි දේශීය ආනයනය කරපු භාණ්ඩවල මිල වැඩි වීම. ඒතර මිල මට්ටම කලින් අපේ කලින් ආණ්ඩුවේ පුරාණ පාලනය කරන්න ගියේ උපරිම මිල පාලනයක් දාලා කෘත්‍රිමව පාලනය කරනවා. වර්තමානයේ කෘත්‍රිමව පාලනය කරන ආකාරයක් නැහැ. වෙළඳ පොලේ මිල ඒ ආකාරයෙන්ම තීරණය වෙන්නේ දෙදීලා ඉන්නවත් තමයි පෙන්නන ගමන් ඇත්තට මේක හොඳ ක්‍රමයක්. අපි අසාමාන්‍ය වෙනස මේ යනවා. ඒතකොට අපිට භාණ්ඩ හා සේවාවල මිල පාලනය කරන්න කියන ක්‍රමයක් වෙනවා ළමයි. ඉල්ලුමා සැපයීම. නැත්නම් මිල පාලනයක් දාලා පාරිභෝගික අධිකාරියෙන් පැනලා බඩු හංගන්ගෙන බඩු අරන් ඇවිල්ලා එහෙනම් මිල පාලනය කරන්න බෑ. අනිවාර්යෙන් උපරිම මිල පාලනයක් දාපු හැටිම ඕනෑම භාණ්ඩයක උපරිම මිල පාලනයක් දාපු හැටිම එක ප්‍රතිභාගයක් ඇති වෙනවා. උපරිම මිල පාලනයක් දාපු හැටිම ඇතිවෙන එක ප්‍රතිභාගයක්. මොකක්ද ප්‍රතිභාගය? ඔයාලා සමාජීය ජීවත් වෙනවා නම් ටච් එකේ පොඩ්ඩක් ඔයාලා තේරුම් ගන්න. උපරිම මිල පාලනයක් දාපු හැටිම මේ පැත්තෙන් දිවිනවා මොකද්ද? අර්ථ කියන්න පුළුවන්. අර්ථ කියන්න පුළුවන්. අපිට උපරිම මිල පාලනයක් දාපු හැටිම ඒකම අපිට අහන්න ලැබෙනවා නිවුස් වල මොකද අහන්න ලැබෙන්නේ? මොකද අහන්න ලැබෙන්නේ? උපරිම මිල පාලනය හැබැයි කෙනෙක් කරනවා මොකද්ද? උපරිම මිල පාලනය පාලනය හිඟ
maximum retail price. Maximum retail price. MRP කියලා ගහලා තියෙනවා. MRP එක කාටේ මොකද ඊළඟ ප්‍රතිභාගය? ආවද කියන්න පුළුවන්? එස් බාණ්ඩ ගියා බොහොම හොඳයි නේද? බොහොම හොඳයි. වෙලෙන්ද බාණ්ඩ හංගනවා. වෙලෙන්ද බාණ්ඩ හංගනවා. දැන් විතර වල පහුදස්ල වෙන එක. විතර වල පහුදස්ල වෙන එක. right? තවන්ට වෙලෙන්ද පොලේ ඉල්ලුමාස් අපේවම තියෙන ගාදින මිල ඒ බාණ්ඩ විතරක් දෙන්නේ නැත්තම් ඒක අඩවි ලක්ෂ ආණ්ඩුවෙන් නියම කරන්නේ වෙලෙන්ද බාණ්ඩ හංගනවා. බාණ්ඩ හංගපු හැටි මොකද්ද වෙන්නේ? වෙලෙන්ද බාණ්ඩ හංගපු හැටි මොකද වෙන්නේ? ඊවස් මොකද්ද වෙන්නේ? මිල වැඩි වෙනවා. අය බ්ලැක් මාකට් ප්‍රයිස් එක. බ්ලැක් මාකට් ප්‍රයිස් එක කියනවා. බ්ලැක් මාකට් ප්‍රයිස් එක. අඩු කඩ මිල. බ්ලැක් මාකට් ප්‍රයිස් එක. ඔඩ කරන්න බා බ්ලැක් මාකට් ප්‍රයිස් එකක් බිහි කරන්නේ පරිමිල පාලනය. අස්නායිලා හොරාට ගිහිල්ලා එයින් හරි ඔය හොඳ උදාහරණ බ්ලැක් මාකට් ප්‍රයිස් එකක් බිහි වෙන හොඳ උදාහරණ හොඳම අයිඩියල් එක්සැම්පල් එක තමයි පොහොර. ආණ්ඩුවෙන් රසායනික පොහොර ගෙනගෙන නවත්ත වැඩිම මාකට් එකේ දීච්ච රසායනික පොහොර වල මිල වැඩි වුණා. මේ වැඩි වෙච්ච හැටි මොකද උනේ? මැක්සිමම් රියල් ප්‍රයිස් එකක් දැම්මා. උපරිම පාලනයක් දැම්මා. උපරිම පාලනය දැම්මට මිනිස්සු ඉන්දියා පොහොර හැංගුවා. හංගපු හැටිම පොහොර හොන්ඩරේ ගියා. 20000 ගියා. ළමයි තේරුම් ගන්න ඕනේ තමයි මේ මිල මට්ටම. මේ හැමදේම කරේ කවුද? මේ හැමදේම කරේ කවුද? ආර්ථික දේශපාලන පරිසරය. ඒතර මිල මට්ටමට ඉච්ච හැටිම ව්‍යාපාර වල පිළිවෙල වැඩි වුණා. කොස්ට් එක වැඩි වුණා. කොස්ට් එක වැඩි වෙච්ච හැටි මේ කට්ටියගේ බාණ්ඩ හවුස් වල මිල වැඩි වුණා. වැඩි කරා. ඒතර ඒගොල්ලෝගේ ආදායමත් වැඩි වුණා අනිත් පැත්තට. හැබැයි මාජින් එක ප්‍රොෆිට් මාජින් එක එක්ක වෙනස් වුණා එක්ක අඩු වුණා. ඒතර මේ ලාභයට බලපෑමක් නැද්ද? මේ කාරණා තුනෙන් බලපෑමක් වුණා ලාභයට. බදු වැඩි කර හැටියෙම බදුපසු ලාභය බොහොම පැහැදිලිව අඩු වෙනවා. right? දේශීය විදිහේ හිඟවික නිසා ආනයන අඩු වෙනවා. බිස්නස් අඩු වෙනවා. පිළිවෙල වැඩි වෙනවා. අන්තිම වල යවන්නේ කොහෙද? ඉන්ටර්නෙට් යවන්නේ කරා ලාභයට. right? අනිත් තමයි ආනයන අපරාධ ප්‍රතිපත්ති. ආනයන අපනයන ප්‍රතිපත්ති. තමයි ආර්ථික දේශපාලනයේදී ආනයන හා අපරාධ ප්‍රතිපත්ති ගැන කතා කරනකොට වර්තමානයේ ලංකාවේ ප්‍රතික්‍රියාත්මක වෙන ආනයන හා අපනයන ප්‍රතිපත්ති සම්බන්ධව කතා කරොත් මේක මේ ආනයන හා අපනයන උගාක්කත පාලනය කළද නැද්ද ලංකාව? පාලනය කළද නැද්ද? ලංකාවේ ආනයන පාලනය කිරීමකට ලක් කළද නැද්ද වර්තමානයේ? ඔව් බොහොම පැහැදිලිව පාලනය කළා ළමයි. දැන් උදාහරණයක් වශයෙන් මම දන්නේ ඔයාලා බිස්නස් කරන අය ඉන්නවද කියලා. නැත්නම් බිස්නස් කරන කැමතියක් ළමයෙක් අදිනවද දන්නේ. ෆෝන් ෂොප් එකක් කරන මිනිස්සෙක් ගන්න. අද ෆෝන් ලංකාවට ගෙන්න සෑහෙන අඩු කරලා. ඒ බලන්න ෆෝන් රිපෙයාර් කරන තැන් වලට පරණ ගෙවල් වල තියෙන පරණ හද්ද පරණ ෆෝන් ගාලා මිනිස්සු හදා ගන්නවා. ෆෝන් වල මිල වැඩි ෆෝන් ගන්න සල්ලි නෑ අනිත් ෆෝන් එන්නේ නැහැ. ඔය සමහරක් කරලා අපි දන්නවා fancy item කරන business කරන විශේෂයෙන්ම මුස්ලිම් අය. ඒ මුස්ලිම් මිනිස්සු ඔක්කොම fancy item business කරනවා. ladies handum, perfume, handbag, නියපොතු වල ගන්න ඒවා
තොල් පාට කරන ඒවා තමයි කටින් බිස්නස් කරේ. ඉතින් ඒවා කියන එක අඩු කරලා තියෙනවා ෆැන්සි අයිටම්ස්. මේ සමාජයේ මානවය ව්‍යාපාර වෙහෙන්න පුළුවන්. ඉතින් බලනවා පුරා දිනුම් කරන පරිසරය. දැඩි පාලනයක් කරන ලංකාවේ ආනයි. right ටයිල් කඩේ පවා දැන් ගෙනන එක අඩු කරලා දෙන්නේ. ඉතින් මේ බිස්නස් වලට මිනිස්සුන්ගේ එක්ක බිස්නස් අඩු වෙලා එක්ක ව්‍යාපාර වැහිලා ඒකට දිනුම් කරලා තියාවන්න බලයක් සිද්ධ වෙනවා. මොනවා කරලා බිස්නස් එකක් තියෙනවා. අරමයි ආර්ථික දේශපාලන පරිසරයේ තියෙන නිර්ණායක තමයි විදියට තියෙන්නේ. මේ නිර්ණායක වලට උඩට එන්න ඕන. මේ නිර්ණායක වල නැත්තම් වල මොකක් හරි දෙයක් රටේ පරිසරයේ ආර්ථික පරිසරයේ මොකක් හරි දෙයක් වෙනස් වුණාට පස්සේ මේ අතරින් වෙනස් වෙන්නේ මේක. ඒක වෙනස් වුණාට පස්සේ කොහොමද බලපෑම කියලා අවසානයේ ව්‍යාපාරයක දිනුම් කරන ක්‍රියාවලිය දක්වා බලපෑම අරන් ඉන්නේ හැකියාවල් තියෙනවා. මේව දන්නේ නැත්නම් ළමයි කවුරු කෙනෙක් accounts ඒකට වැඩක් නැහැ. මේව දන්න කෙනෙක්ට මාකට් එකේ ඉන්න බෑ. මාකට් එකේ ඉන්න මේව දන්නේ නැත්නම් මේව දන්නේ නැති අයට මේ සෙන්ස් එක නැත්තම් ඔයාලට තව කෙනෙක්ට දෙයක් කියලා දෙන්න බෑ. මේ සෙන්ස් එක නැත්තම් තේරෙනවද? මේ සෙන්ස් එක අනිවාර්යෙන් ඕනේ. ඒව නැත්තම් වර්තමානයේ මේ සෙන්ස් එක නැත්තම් බ්ලයින්ඩ් අය වගේ. පේන අන්දය. මේ සෙන්ස් එක නැත්තම් කලර වෙන්න. රයිට්. රයිට්. ඒ ආර්ථික දේශපාලනය සම්බන්ධයෙන් ඔය පාලන තන්ත්‍රයේ ගන්න ලබන තීරණ නිසා නියුත් කරන ක්‍රියාවල් සිදු කරන බලපෑම තමයි ආර්ථික දේශපාලන පරිසරයෙන් ඉස්සර වෙන්නේ නෝට් එක වලයි යුට් එකේ තියෙනවා. ඊට අපි යනවා ගිරුම් කරන ශිල්පී හා වෘත්තීය පරිසරය. ශිල්පී හා වෘත්තීය පරිසරය. මොඩේ මගනවා. ඕනනම් ලියා ගන්න. නෝට් එකක් දෙන්න අවශ්‍ය නැහැ. ෂෝට් ෆෝම් එකේ ලියා ගන්නවා. ශිල්පී හා වෘත්තීය පරිසරය. ළමයි
ළමයි ශිල්පීය හා වෘත්තීය පරිසරයට බලපෑම් කරන ශිල්පීය හා වෘත්තීය පරිසරයට බලපෑම් කරන විශේෂයෙන් ගිණුම් කරන ක්‍රියාවලිය. ගිණුම් කරන ක්‍රියාවලිය ශිල්පීය හා වෘත්තීය පරිසරයට බලපෑම් කරන ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා ලංකාවේ. ඒ මොකද ඒ ආයතන දෙක? ඉතින් අපි accounts එකකින් ගන්නවා විතරයි. ඒක දන්නේ ඔබ shopping අහන එක වැරදි. එහෙම කියලා කියන්නේ නෑ. ඒක මම මේ අහන්නේ මේ accounting standard එකක් වෙනවනේ ඔයාලගෙන් මම. අහන්නේ මොකද සාමාන්‍ය දෙයක් මම මේ අහන්නේ. ඉතින් ශිල්පීය වෘත්තීය පරිසර බලපෑම් කරන ප්‍රධාන ආයතන දෙකක් ලංකාවේ තියෙනවා. මොකද ඒ ආයතන දෙක? yes වන්දිය කිව්ව එකක් ටබලේටි. ඔව් ගිණුම් කරන accounting technicians නේ. Association of Accounting Technicians. Association of Accounting Technicians. අනිත් අයදනේ? ඔව් ඔයගොල්ලෝ හරි CA Chartered Institute of Chartered Accountants of Sri Lanka. मतलब Chartered Accountancy आया. CAMW. මේ ආයතන දෙකෙන් ලොකු බලපෑමක් කරන විශේෂයෙන්ම මේ ආයතන. તો ළමයි මේගොල්ලෝ මේ මෙතන මේ අර්ථ ක්‍රියාත්මක වන ආයතන මේවා. මේ අර්ථ ක්‍රියාත්මක වන මේ අර්ථ ක්‍රියාත්මක කරන විචාරය නැත්නම් සංරචන නැත්නම් නිර්ණායක මොනවා. මේ අර්ථ ක්‍රියාත්මක කරන නිර්ණායක මොනවා විචාරය. ගිණුම් කරන ප්‍රමිත मूलधर्म प्रकल्पन परिचय आकृति चलने वाट පුළුවන් ළමයි ඕනෑම පරිසරයක කලින් ආර්ථික දේශපාලන පරිසරයකට ක්‍රියාත්මක වන විචල්යන් මොනවද? ඒ විචල්යන්ගේ කුසල මනසොත් එක බලපෑම මොකද්ද? කියන්න පුළුවන් වෙන්නම ඕන. දැන් මේ අර්ථ ක්‍රියාත්මක වෙන විචල්යන්. කාලෙන් කාලෙ ගිණුම් කරන ප්‍රමිතලන් එනවා. කාලෙන් කාලෙ ගිණුම් කරන ප්‍රමිතලන් එනවා. විශේෂයෙන්ම දැන් ගොක්ම දිනෙන් දින යාවත් කාලින වෙනවා. ඒ තමයි අයවාරය හඳුනා ගැනීම. මේ ආදායම ව්‍යාපාරේ තමයි ආදායම හඳුනා ගැනීම සම්බන්ධ වෙනම ගිණුම් කරන ප්‍රවේදයක් තියෙනවා. දැන් ඔයාලට accounts වල ආදායම කියලා ඉලක්කම දුන්නට ඒ ඉලක්කම හඳුනාගත් ආකාරය ඔඩිට් කරන්න වෙනම accounting standard එකක් තියෙනවා. අසේ කුෂ්කර්ම ආන්තය හා සම්බන්ධ ව්‍යාපාරවල ඒ අස්වැන්න හඳුනා ගන්න. එනවා. අස්වැන්න හඳුනා ගන්නවා. ඒක ලාභය ගණනය කරන අවස්ථාව වෙන විට නොකපු අස්වැන්න. සාමයික වැඩමින් පවතිනවා. අන්නේ අවස්ථාවේ ඒ තොගය හඳුනා ගන්න. ඒක තොගයක් ගන්න වැඩෙන්නේ. වෙනම accounting standard කියනවා. ඒතර මේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙනවා. මේ ගිණුම් කරන ප්‍රමිත මූලධර්ම ප්‍රකල්ප. ආදි තමයි ප්‍රධාන වශයෙන් මේ ශිල්පී හා වෘත්තීය පරිසරය තුළ කතා කෙරෙන්නේ. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් අපිට ගන්න පුළුවන් මේ ප්‍රමිතය වෙනස් වීම. right ප්‍රමිතය වෙනස් වීම. නැත්නම් ගිණුම් කරන ප්‍රතිපත්තිය වෙනස් වීම. ෂෙයා
ඒ ගණනය කරන ආකාරය වෙනස් කරන්නයි කියලා අලුත් කවුන්ටින් ස්ටෑන්ඩඩ් එකක් එනවා. ඒ ගණනය කරන ආකාරය වෙනස් කරන්න වෙනවා. ගණනය කරන ආකාර ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. සරල මාර්ග ක්‍රමය ඊනෝන ශේෂ ක්‍රමය. ගණනය කරන ආකාර දෙකයි. ඔයාලා මේවා ඔළුවට දාලා මේ වචන අහකට හුරු වෙලා තියාගත්තට කමක් නැහැ. සරල මාර්ග ක්‍රමය ඊනෝන ශේෂ ක්‍රමය. කවදාවත් ස්ටෑන්ඩඩ් එකක් එනවා. ඊනෝන ශේෂ ක්‍රමය ගන්න එපා. සරල මාර්ග ක්‍රමය ගන්න කියලා. ඒකට වාර්ෂික ෂෙයා වෙනස් වෙනවා. වාර්ෂික ෂෙයා වෙනස් වෙච්ච හැටියෙම ලාභයට වර්ධනයක් ලක් වෙනවා. වඩා ඩබල් එන්ට්‍රීස් පවා වෙනස් වෙන්න පුළුවන්. රයිට් ඉලක්කම් ඩබල් එන්ට්‍රීස් කියන හරබර මේ හරබර වෙනස් වෙනවා කියලා නේ මම කියන්නේ. බලපෑමනේ ගිනුම් වෙනස් වෙනවා කියලා මම කියන්නේ. හොඳයි. රයිට්. තර මෙන්න ශිල්පී හා වෘත්තීය පරිසරයේ විචාරය. ඉතල මේ ශිල්පී හා වෘත්තීය පරිසරය කතා කරන්නේ මොකද්ද? මේ ශිල්පී ගිනුම් කරන ක්‍රියාවලියේ එකේ වෙන වෘත්තීය භාවය. ඒක තියෙන ශිල්පීය තත්ත්වයට යම් බලපෑම් කරන පාඩිසාර සාධක තමයි මේ ශිල්පී හා වෘත්තීය පරිසරයේදී. ඉතල මෙන්න දින විචාරය. මේ විචාරය වෙනස් නම් මොන වගේ බලපෑමක් දෙන්නේ කියලා ඔයාලට අවබෝධයක් තිබිය යුතුයි. right අවබෝධයක් තිබිය යුතුමයි. උදාහරණයක් මේක පරිචය කරන්න practices හොඳ උදාහරණ තමයි ළමයි මම A level කරන කාලේ තිබුණ accounts නෙවෙයි දැන් තියෙන්නේ. මම A level කරන කාලේ තිබ්බ accounts නෙවෙයි දැන් තියෙන්නේ. මම A level කරන කාලේ account වල අවසානයේදී මොකද තිබුණේ ලාභ තිබුණේ. දැන් කියන්නේ මොකද්ද? විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ලාභ හෝ අලාභ සහ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. මම ඒ වෙලෙම කාලේ අවසානයේ වල තිබ්බ ඊට පස්සේ ශේෂ පත්‍රය. දැන් මොකක්ද කියන්නේ? මූල තත්ත්ව ප්‍රකාශනය. Statement of financial position. right? මම ඉගෙන ගන්න කාලේ සමරාගෙන මම ආකෘතිය නෙවෙයි දැන් දින ආකෘතිය. පරිචය වෙනස් වෙන පරිචය මම ඉගෙන ගන්න කාලේ තිබ්බ සමරාගෙන වල සතහන් නෙවෙයි දැන් තියෙන්නේ. මම ඉගෙන ගන්න මම ඒ ලෙවල් කරන කාලේ කෝපරේට් ගවර්නන්ස් සාමූහික යහපාලන රිපෝට් කියලා තිබ්බේ නැහැ. අපි ඒ ලෙවල් කරේ වහලා තිබ්බේ. දැන් සාමූහික යහපාලනය කියන කොටස ඇවිල්ලා. ඒ කොම්පරිජන් ප්‍රැක්ටිසස් දැන් ඒවා හඳුනන ඊට පස්සේ ඒ ප්‍රැක්ටිසස් අරන් යන එක ව්‍යාපාරවත් ගිණුම් කරන ක්‍රියාවලියේ වක්කීමක් වෙනවා. අද කම්පැනි එක ඇනුවල් රිපෝට් වාර්ෂික වාර්තාවක ඇනුවල් රිපෝට් එක කෝපරේට් ගවර්නන්ස් කියන පැත්ත කොටස නැත්නම් ඒ ඇනුවල් රිපෝට් එක කම්ප්‍රිහෙන්සිව් රිපෝට් එකක් ගන්නවට එන්නේ. accounting standards වලට compliance වීම සමානයි. accounting ගිණුම් කරන ප්‍රවිධ වලට අනුකූල වීම සම්බන්ධයෙන් ඒ ඇනුවල් රිපෝට් එකේ වෙනම කතා කරලා නැත්නම් ඒ කම්ප්‍රිහෙන්සිව් රිපෝට් එකක් වෙන්නේ නැහැ. ඒ ශිල්පීය වෘත්තීය පරිසරය කියන බලපෑම. ඒ ශිල්පීය වෘත්තීය පරිසරයේ නිර්ණායක මොනවද? මේ නිර්ණායක වෙනස් වුණා මොනවද බලපෑමක් දෙන්නේ කියලා. හැබැයි මේකෙදී හැකියාවක් accounts කරන අය වශයෙන් management කරන අය වශයෙන් ඔයාලට පිළිගිය යුතුමයි. නැත්නම් කලින් වගේ blind වෙනම අපි යන නෛතික පරිසරය. නෝට් එක ටියුටරේ තියෙනවා. නෛතික පරිසරය. වර්තමානයේ ගිණුම් කරන ක්‍රියාවලියට මේ බලයමක් නොවුනත් ඉතා දැඩි ලෙස කතා වෙන ඇක්ට් එකක් තියෙනවා. දැඩි ලෙස සමාජයේ කතිකාවකට ලක් වූ ඇක්ට් එකක් තියෙනවා. පනතක් තියෙනවා. මොකද ඇක්ට් එක? කාටද කියන්න පුළුවන්? උඹ ගානට ටැග් එකක් දෙනවා. සෙනොලි කියනවා සෙනොලි මොකක්ද ඇක්ට් එක? වර්තමානයේ දැඩි ලෙස කතාවකට ලක් වෙන ඇක්ට් එකක් තියෙනවා. මොකක්ද ඇක්ට් එක? සෙනොලි කියනවා
ඔව් අනපනක් තමයි. පමිදු හරි මොකද්ද පඬු ඒක මට අක වර්තමානයේ දල්ලෙස ක්‍රියාත්මක වෙන පනතක් තියෙනවා. ඒ පනත සමාජයේ ශාවසෙන් ක්‍රිටිසයිස් වෙනවා. විවේචන ලක් කරනවා. මොකද්ද මේ පනත? මම අහන්නේ පනත මොකද්ද කියලා. ගිණුම් කරන දේවල්ට සම්බන්ධයක් නැහැ මම පිළිගන්නවා. නමුත් ඒ සමාජයේ ජීවත් වෙන මිනිස්සු වශයෙන් වරදලන් ඉන්නෝනේ. විශේෂයෙන්ම තරුණය වශයෙන් කැම්පස් යන්න බලාපොරොත්තු වෙන ආසාවෙන් ඉන්න අය වශයෙන් ඒක දරන් ඉන්න ඕන. ආයි මේ පාරිභෝගික කටේ ඒ උත්තරේට මම කැමතියි අත්තට මොකද? කවුද කිව්වේ? පමිනේ පාරිභෝගික කටයුතු පිළිබඳ පරන්ත බලපෑමක් ලක් වෙන මම නැහැ කියන්නේ විශේෂයෙන් උපරිම පාලනයෙන් දාපු අවස්ථාවකදී සහ බාණ්ඩ ආශ්‍රයවල ගුණත්වය පරිභෝජන සුදුමත් සමග තියෙනවා කියලා වග බලා ගන්න එක සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතුකාරී සම්බන්ධ මත විශාල දෙයක් කරනවා නැහැ කියන්නේ. එස් අර දැන් උත්තරය ආවා පිළින. ත්‍ස්තවාදයේ ලක්ෂණය වනත PTA prevention of terrorism. Act, Prevention of Terrorism Act. ඒ ලංකාවේ වර්තමානයේ දැන් ලෙසම ක්‍රියාත්මක නැට් එක. මේක අයින් කරන්න කියලා විශේෂ සමාජයේ උපකල්පනාවක් තියෙනවා. මේ ඇක්ට් එක යනදී පරිම අවුරුදු දෙකක් දක්වා අධිකරණ නියෝගයක් නැතුව රැඳවුම් භාරය තියාගෙන වශයෙන් කරන්න පුළුවන්. අවුරුදු දෙකක් දක්වා. දවස් දෙකක් තියාගන්න ඉස්සෙල්ලා දවස් දෙකක් තියාගන්න ඉස්සෙල්ලා දවස් දෙක මාස 3ක් කරනවා මාස 3 අවුරුදු දෙකක් දක්වා දිනු පුළුවන් සයන්ස් එකේ. ප්‍රෙසිඩන්ට්ගේ අස්තර මත ඒකේ ප්‍රෙසිඩන්ට්ගේ ආරක්ෂක අමතිගේ අස්තර මත අවුරුදු දෙකක් දක්වා දිනු පුළුවන් රැඳවුම් නියෝග තියාගන්න පුළුවන් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයෙක්ට ඉදිරිපත් කරන්න නැතුව ඒක කැම්පස් කොල්ල කෙල්ල වරන් ගිහිල්ලා අධිකරණයට දාන්නේ එහෙම PTA එක යටතේ රැඳවුම් නියෝග වසන්ත මුදලිගේ අන්තරේ ගදම් කරු දිනනුවක් රැඳවුම් නියෝග. මේකට යුරෝපීය යුනියන් එකෙන් ඊට පස්සේ ශ්‍රම සංවිධානයේ පස්සේ UN එකෙන් ඇමරිකාවෙන් සෑහෙන ප්‍රශ්න එකයි කරන්න කියලා මොනවද දන්නේ. ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. දැඩි මර්ධනයක් ක්‍රියාත්මක වෙන රටේ ආණ්ඩු යෝජනා කරනවා සෑහෙන පරිස්සම් යෝජනා කරන්න. සුදු වැන්නක් කෙනෙක් ගන්න නැහැ. උසාවි මරණ ගන්න නැහැ. කොහොමද තමයි කාලයක් තිස්සේ නොවිනා වද්දේ පොලිස් රිපෝට්ටක් ගන්න බැරි වෙයි. මීඩියා වල තමයි පිටුරේයි. right? තමන්ගේ රස්සා තමන්ට ලැබෙයි. ඒ වගේ අර මානසිකව පිළිබිඹකට ලක් කරලා තමයි මේ ආණ්ඩුව ක්‍රිටිසයිස් කරන අයව අද පාලනය කරන්න යන්නේ. ඒකතුව දුවන්නේ උත්සාහ කිල්ල නෙවෙයි. ඒතරට මානසික පිළිබිඹකට ලක් කරලා තමන්ගේ වටේ ඉන්න තමන්ගේ ස්ටේටස් නැති කරලා මිනිස්සේ කොටන කියන්නේ ඒක සෑහෙන අද මානසික බලහාවක් කරන දෙයක්. රාජනික ප්‍රසිංහ අපරාධ සෑහෙන ඉස්සරහින් ඉන්නවා කියලා බලන් ගියාම මිනිහා අපි ඉතිරවලා සෙල්හත්මයන් ඉස්සරහින් ඉඳලා ඒ නිසා හොඳ පැත්තට නෙවෙයි නරක පැත්තට. ඒක නිසා හරි පරිස්සමෙන් ඥානුව වේචනය කරන්න අන්තිමට තමයි උන් හිටිතේ පවන්න දෙයි. මේ ආණ්ඩුවත් එක හරි පරිස්සමෙන් ඩීල් කරන්න ඕනේ.
දිනුම් කරන ක්‍රියාවට බලපෑම් කරන සියලුම නෛතික නීතිමය වශයෙන් හඳුන්වා දෙන සියලුම නිර්ණායක නැත්නම් අනමනක් තමයි මේ නෛතික පරිසරය යටතේ කතා කරන්නේ. නිකම් උදායි කිසි වෙලාවක ගන්න නැහැ නෛතික පරිසරය කුමක්ද නිර්වචනය කරන්නේ. එහෙම අහන්නේ එක්සෑම් එකේ. කවුන්සල් එහෙම අහන්නේ. හැබැයි නෛතික පරිසරය යටතේ තියෙන නිර්ණායක මොනවද? විචල්යන් මොනවද? සහායයි බලපෑම. දැන් අර කයි රන්දිම කිව්වා වගේ රන්දිමනේ අර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී සම්බන්ධයෙන් පරක් කිව්වේ. අමිනේ කිව්වා වගේ පාරිභෝගික කටයුතු පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සම්බන්ධ පනත. මෙයාට දෙන්නේ. බලපෑම කොහොමද? කියලා බලන්න වෙනවා. 1990 හවුල් ආඥාවනද මෙයාට දෙන්නේ. බලපෑම කොහොමද? සමාගම් පනත 2007 යනකට මෙයාට දෙන්නේ. බලපෑම කොහොමද? කියලා බලන්න වෙනවා. පංචාලය ආඥාවනද ඒවස් ව්‍යාපාර නාමාඥාවනද යන්න පුළුවන් වෙනවා. මොකද නෛතික පරිසරයක් දෙන්නේ අතන විචාරයන් නේවා. ඒතරක් නෙවෙයි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තියෙන පරිසර ව්‍යාපාරයේ කියන ස්වභාවික පරිසරයත් එක්ක තියෙන බලපෑම ගම්දින වටනා කාලය සම්බන්ධයෙන් පවා නීතිමය බලපෑමක් තියෙනවා. වා නිකන් පටන් ගන්නකොට ව්‍යාපාරයක් දැන් හොඳ නෙවෙයි නම් බැරිම තියන කෙනෙක් ඉන්නවද කියලා යම් බිස්නස් එකක් පටන් ගන්න රෙජිස්ටර් කරන්න යන්න. අන කට්ට බලන පොඩ්ඩක් ගිහිල්ලා. රාජ්‍ය සභාවට යන්න කියයි. එහෙම නැත්නම් ටවුන් එක කරන්නේ ඉන්නේ නගර සභාවට යන්න කියයි. මධ්‍යම පොළේ අධිකාරියට යන්න කියයි. ආවට මිනිස්සුන්ගේ ලියුම් අරන් ඉන්නේ කියයි කරදරයක් නැහැ කියලා. waste dispose කරන සිස්ටම් එකක් ඉතිරිලා. ඇවිල්ලා බලයි ආවට මිනිස්සුන් අහලා ගියයි ඔයාලේ කරදර සබ්ජෙක්ට් කියනවා මේ කරදරයක් නෙවෙයි මේක. ඉන්න කට්ටක් කන්නේ. මෙන්න පරිසරය. නෛතික පරිසරය. right? ඉතින් මේ නෛතික පරිසරයෙන් ඩිෆයින් කරලා දෙන යම් දේවල්. අන්නේ නම් නිර්ණායක විචල්ය. ඒවට අනුකූල වැඩ කරනකොට වැඩේ කරන්න බෑ. ඒ විචල්යන් මොනවද? ඒ බලපෑම් මොනවද? ඒ විචල්යන්ගේ ලිස්ට් කිරීම හැකියාව තියෙනවනේ. ඒවයි බලපෑම දීමේ හැකියාව තියෙනවා. right? නෛතික පරිසරය. දේශීය ආදායම් පනත රිවයිස් වුනේ يعني පනත සංශෝධනය කරේ නැහැ. බජට් එකෙන් තමයි රේට්ස් වෙනස් කරේ බජට් එකෙන් අදන ඔක්තෝබර් පළවෙනි දින තමයි එෆෙක්ටිව් වෙන්නේ. මම හිතන විදිහට මට මතක විදිහට. ඒකට ඒ රේට්ස් දැන් බජට් එකෙන් ගෙනාවට පස්සේ බජට් එක සම්මත වුණාට පස්සේ මොකක්ද රටේ නීතියක් වෙනවා. රටේ නීතියක් වෙනවා. ඒ වගේ මේ නීතිය ෆලෝ කරන්න තියම මේ නම්බාන ඉස්සරහට දැන් අපි පොට අපි යනවත් තමයි මුල් කාලේ ටැක්ස් ෆයිල් 1,50,000 විතර රටේ වැහුණා. ඒ ටැක්ස් ෆයිල් 1,50,000ම තව ටැක්ස් ෆයිල් 4,00,000ක් ආව ඇරේ. හරි. මොකද වෙන්නේ? මේ කියන්නේ වැඩ උනේ. උඩ තුනක් කතා කරා. ආර්ථික අධිෂ්ඨාන ශිල්පී හවුල්ති නෛතික පරිසරය. ඊපස්සේ සමාජ හා සංස්කෘතිය.
समाज हाँ सांस्कृतिक මේක තමයි මම ඉතින් ලංකාව වගේ රටක අපිව හදා ගන්න පරිසර පද්ධති ආර්ථික දේශපාලන ශිල්පී හා වෘත්තීය නෛතික සමාජ හා සංස්කෘතික තාක්ෂණික කියන පදවි පහේ ව්‍යාපාරයේ පැවැත්මට දැඩිව බලපෑම් ඇති කරන පරිසර දැන් දැඩි බලපෑම් තියෙන පරිසර දැන් පරිසර පද්ධති පහේ ලංකාව තුල ව්‍යාපාරවල දැඩි බලපෑමක් ඇති කරන පරිසර පද්ධති තමයි මේක මම විශ්වාස කරන විනෝද මේක තමයි මිනිසුන්ගේ ආකල්ප හා බැඳි පරිසර පද්ධති මෙතෙන් තමයි මිනිසුන්ගේ ආකල්ප වලට ගහන්නේ මේකෙන් තමයි මිනිසුන්ගේ ආකල්ප හා බැඳෙන්නේ මේ පරිසර පද්ධතිය මේ පරිසර පද්ධතියේ වෙනස් වීම අනෙක් ඒකට බලපානවා. උදාහරණයක් වශයෙන් දැන් අයිතික පරිසරය තුලගෙන අරන් වෙන්න දෙන බඩු වැඩි කිරීම. එහෙම නැත්නම් ත්‍ස්තවාදී වැළැක්වීමේ පනද සම්බන්ධයෙන් මිනිසුන්ගේ සමාජයේ දැක්ම සමාජයේ කියවීම කියලා වෙන්නේ මේ පනත මත. මේ පරිසරය මත. එතකොට බඩු වැඩි කිරීම හොඳයිද නැත්නම් නරකයිද කියලා සමාජගත වීම තීරණය වන්නේ මෙන්න අන්නේ ඒ ක්‍රියාව සම්බන්ධයෙන් මිනිසුන්ගේ ආකල්ප මත. ඒ ආකල්ප තීරණය වෙන්නේ සමාජ හා සංස්කෘතික පරිසරය මත. මේක තමයි ලංකාවේ ස්වරූපයක ලංකාවේ පාලකයෙක් නේද? ඒකනේ පාලක සම්දයක් කිට්ටුනනවා සම්දයක් කිට්ටු වෙද්දි මේක රට වේද ගන්න අවසාන අවස්ථාව. සිංහල ජාතිය වේද ගන්න අවසාන අවස්ථාව. අපේ රට අපිට ඇති වෙන්නේ විදුලි බුදුවක් කරන හදා ගන්නවා. ආපහු ත්‍ස්තවාදී පැමිණිල්ල හදා ගන්නවා. තේරෙනවද? අපේ බෞද්ධ ආගම තමයි රටේ ආගම හදා ගන්නවා. ඒක සිංහල බෞද්ධ රටක් කියලා කියනවා මේ කොහාටද ගහන්නේ? මේ ගහන්නේ ආකල්ප වල. ඒ ආකල්ප ටච් කරනවා කියන්නේ ඉමෝෂනල් වෙනවා කියන්නේ. ඉමෝෂනල් වෙනවා කියන්නේ ඒ ඉමෝෂනල් වීමත් ඉදීම් බර වීමවද අනෙකුත් පරිසර පද්ධතියට වඩා බලපෑම තීරණය වෙනවා. ශ්‍රී ලංකාව වගේ රටක. ඒක රටේ වෙන කලක් නෙන්නේ. රටේ වෙන කලක් නෙන්නේ ඒක. මිනිස්සුගේ ඒ ආකල්ප මිනිස්සු කැමති නැහැ ඒවයි නිදිලා යථාර්ථවාදී සයන්ටිෆිකල් විදිහට මිනිස්සු හිතන්න කැමති නැහැ. තේරෙනවද? තමත් ලංකාවේ ප්‍රෙසිඩන්ට් වෙන්න ඕන අහවල් කුලයක වඳිනවන සවුන් බැනීම උදේ රවුලක් තියෙනවා අසාර වෙලා පුතාලා ඉන්නවා මේවායින් ආපු දේවල් සිංහ බෞද්ධෙක් වෙන්න ඕන මේවායින් ආපු දේවල් ඕනේ මේ දේවල් මේ මෙතෙන්ට හිට් කරනවා කියන්නේ අනිත් ඔක්කොම ඉවරයි හරි මේක ව්‍යාපාර වල බලපෑම මොකද්ද මේක මෙන්න ලොකු බලපෑමක් තියෙනවා තමයි ඔයාලට මතකද පාරක් කොළඹ නගරේ අරන් යනවා රෙඩ් සෝන් එක. අපි දන්නවා ලේක් හවුස් එක ඉස්සරහා දෙනවා පිටිඩමක් නේ කාවාක්යක් තියෙනවා. ඒ කාවාක් කියලා පේරව දිගට නෙළුම් කුළුණ දක්වා නෙළුම් කුළුණ හරිය දක්වා හදන්න හදුවා රෙඩ් සෝන් එක. right මොනවද රෙඩ් සෝන් එකේ තියෙන්නේ night love prostitution
ඔය දේවල්. night club prostitution වගේ දේවල් තියෙනවා. එතන මේක හොඳයි කියන නරකයිද? මේක හොඳයි කියන නරකයිද? දැන් මේකට ඉන්වෙස්ට් කරන්න ආව අපිට මට මතක නැහැ කෙනාම මේ ලෝක ප්‍රසිද්ධ නයිට් ක්ලබ් ඕනර් කෙනෙක් කියලා. මට මතක නැහැ. දැන් මේක හොඳයි කියන නරකයිද? මේක හොඳයි කියන නරකයිද? අදහස් කියන්න මට. ලයිව් මොකද්ද කියන්නේ සම්බන්ධයෙන්? ටෙක්ස්ට් කරන්න එපා මට කන් එනවා. රයිට් ලයිව් එක හොඳයි කියලා. ලක්ෂාණි මොකක්ද ලක්ෂාණි? ලක්ෂාණි no comments. සෙල්වි මොකක්ද කියන්නේ? සෙල්වි මොකක්ද කියන්නේ? සෙල්වි කියන හොඳයි. ඔව්. මගේ පර්සනල් රිව්යු මේක හොඳයි. මේක ලාස් මගේ පර්සනල් රිව්යු මේක හොඳයි. අය අදහස් වෙනවද? ඉතින් අදහස් වෙනවද? මගේ පර්සනල් රිව්යු එක මේකේ කියලා. ඉතින් අදහස් වෙන්නේ මේක හරි උත්තරේ කියලා. ලොකු ඩිස්කෂන් එකක් කරන්නේ මේකේ වාසි ආවාස ප්‍රොසෙන් කොන සංස්කෘතිය වෙන බලපෑමක් ගෙනම ලක් කරලා මම තීරණය ගන්නවා. නමුත් දැන් මම හොඳයි කියන්න තව කෙනෙක් නරකයි කියන්න ඒක අපේ ආකල්ප. දැන් ඒ ආකල්ප නිසා මේ බිස්නස් එකට බලයක් වුනේ නැද්ද? මේ බිස්නස් එකට බලයක් වුණ නිසා මේ බිස්නස් එක හාවෙන්නේ වෙනස් කරන ක්‍රියාවලියට බලයක් වුනේ නැද්ද? බලයක් වුණා. තවලව ව්‍යාපාරයේ ප්‍රයත්න දිනන මෙතන. ව්‍යාපාරයේ ප්‍රයත්න දිනන මෙතන තමයි. right යනවා. ඔයාලා තව උදාහරණයක් මතකයි. යහපාල ආණ්ඩුව කාලේ. ටුවරිසම් කියන පැතිවල ඔය මෙරිස් කඩුව, පස්සේ ගමුව, ඊට පස්සේ ආරුකම්බේ සම්බන්තොට ප්‍රතිවල හෝම් ස්ටේ කියලා කන්සෙප්ට් එකක් එනවා. මේ ගෙවල් වල ටුවරිස්ට්ලට හවුස් රූම්ස් අපේලා එයාලට කොට ටුවරිස්ට් වල කිසියම් ආකාරයක හොටල් එකක නෙවෙයි ගෙදරක යාළුවා ලෝ කොස්ට් ඉන්න පුළුවන් ආකාරයේ ඒතර ගෙදර වෙනම කාමර කීපයක් හදලා ඒව වයිෆයි තියෙනවා ටච් බාත්රූම් තියෙනවා යාළුවා හෝම් ස්ටේ කන්සෙප්ට් එක කියනවා ගෙවල් වල දැන් ටුවරිසම් කරන්නේ ගෙවල් ගෘහස්ථම් වශයෙන් ඊළඟට තාදාවක් හම් වෙනවා රටක් තාදාවක් හම් වෙන හොඳයි මේ හෝම් ස්ටේ වල දෙන්න ගියා බියලයිසන් බියලයිසන් ලිකනේ බිය හොඳ මට මත වෙදෙන බිය ලිකන නෑ සම කියන්නේ හાર્ඩ් ලිකන දුන්නේ නෑ මේක දෙන්න ගියහම කොහෙන්ද දුක කෙනෙකුනේ ආමුලට ඉවස් එළියට මේක කරන්නේ බා මම ඔය කාලේ මංගල සංගරේට තමයි හිටියේ මුදල් ලැබෙන්නේ ආමුලට ඉවස් එළියට මේ දෙන්නේ බා මේවල වලට රියලයිසේෂන් දෙන්නේ බා ඒතර සංස්කෘති නාස්ති වෙනවා ඒ වල පොඩි ළමයි ගෑන් ළමයි ඉන්නවා ඒක මොන දෙයක් නෙවෙයි එලා ආමුලට ගියා ගන්න පටන් ගත්තා වැඩේ කරනවාද මම රියලයිසේෂන් කියන පොඩි රෙස්ටොරන්ට් එකක් නෙවෙයි හෝම් ස්ටේ වල රියලයිසේෂන් එක කොමන්ලි දෙන්නේ තියා මේ දාන්නු නෑ මේක ඒ ව්‍යාපාර බලයක් නැද්ද තාම කියන්නේ කරන්න ඕනේ දුන්නේ හොඳයි කියලාවත් දුන්නා නම් හොඳයි කියලාවත් නෙවෙයි ඒක වෙනම ප්‍රශ්නයක් බලයක් නැති ව්‍යාපාරෙට බලයක් වුණා කන්සෙප්ට් එක ගෙනාව යන්නේම බාර් තියෙනනේ බාර් වයින් ස්ටෝර්ස් තියෙනනේ
ඒ වගේ වැඩ කරන්න ගෑනු ළමයි දාන්න. ඒ යම් ගෑනු ළමයි දාන්න. ගෑනු ළමයි බාරගෙන ඉන්නේ ගෑනු ළමයි. කෙල්ලෙක් තමයි බාරගෙන ඉන්නේ. වයින් ප්‍රොසෙස්. ඒකම කොහොනේ බස් හාමුදුරු ටික විදියට එපා. ගෑනු ළමයි කියන්නේ අපි අම්මෝ යවන්නේ නැහැ දෙන්න. වැඩේ කරන්න මාද බෑ. දැන් වස්සා කීපයක් වයින් ප්‍රොසෙස් එකට බාරගෙන ගෑනු ළමයි දැම්මම විශ්වාස වැඩි වෙන්න පුළුවන් මොහොත වෙලා. අනිවාර්යෙන් නියම වෙනවා. itu yang lain kan start konten. Jadi hal ini tode family kalau tidak ada yang macam sama dengan namanya dia harus yang itu tidak paus right. Ini tiap hari lalu. Namun ini lap patang kerja lokuna ada. Kalau saya samanya harus dibaca itu mana yang kerana ni bah. Terus asku ni kerana ni. Ada lagi. Mungkin jalan ini bayar dia pun nanti kan Hyundai kita, yang orang Hyundai kita ni, yang ni badi ni, kan nanti macam ni kita mana? Ada. Tu kan yang itu, ya parai kita, karman dia kita, rakyat kita, itu kat mesti dengan perdana sahari ini, समाज सांस्कृतिक बातें जो लंका वगैरह है, लंका वगैरह है. Mana hak mas व्यापार है कहानां कल्लाई युद्ध नंदे गिला शाला अधिकार दिया right शाला अधिकार दिया ना तो मिटिंग नेशनल इंडिया वाले तक तो हक मस्त ताना right तो ये लाले सांस्कृतिक मोला हाथ ज्ञान नहीं हिंदू भक्ति के अंगे देवत्ते कलाकार साथ एक में ये आते हरक मस्तान और टाइप करने देंगे ऐसे होने लगे बंदा ना ये ना मेरा तो संस्कृत की रहते हैं कर समस्त व्यापार राम हो या मनोगे व्यापार के जीविते हमारे व्यापार का लेते हैं कि नहीं चलो मैं पारिवारिक पद्धति हम जो आवा समाज सांस्कृतिक बढ़ते रहेंगे लोग वाला मत कर समाज सांस्कृतिक बढ़ते रहेंगे लोग वाला मत कर तो मेरे तरह समाज रेटा the most important environmental process that can make impact on other environmental sources. I ये संबंध है ने ये बता मलदान की ने क्या यार लंका और योटर में साइड पे बढ़ा right terus mana tu bicara ni apa ni apa yang paling serius right apa हमारा समाज में परिचय right pasti ये वाले बात करें apa पुरुषु apa जीवन रटा सेम apa आंधी ले पालते हैं विधिया radio ने खोलने लगते विक्रांत बुलाना तो पानी में आते बजली विक्रांत बैठ right पर जीवन रटा विनाश ये खोलने लगते आया आंधी ने विधिया तो समारा पे वाला ही नाल वाली वहाँ तो खोलने में गिल्ला कपड़े थी ऐसे गवे के डेरी वाली अरे और ये आपको गवे के गिल्ला दाखिल समारा है मानी नो समारा है इन्होंने हैंडल लागी नो समारा के इन्होंने नाश्ते लागी नो तो ऊपर मिलेंगे right how the high कोई बार देखिए जरिए फंक्शन देखने एक तीर लेकर हम देखते ना साथ मांगे जनों मत करें सहकार करें और मैं पारिश रहे आती है ना पारिश में विचार लिया है मेरा ये विचार लिया है सुनाम से मतलब व्यायाम करते हैं ना मैं अपना तो मान नहीं जनाने देने ये टेहा तो जनाना एक वाला है और विचार लिया सा ये बाला पे आम तीरने का मतलब एक अदा मटवाना मारता alright हाय අවසානට තාක්ෂණික පරිසරය අවසානයේ තාක්ෂණික පරිසරය
තාක්ෂණික පරිසරය. මම කිව්වා තාක්ෂණික පරිසරය ideal example එක තමයි example එක තමයි මම කිව්වා ledger එක සම්බන්ධ. ඉතින් අවුරුදු 20කට ඉස්සරහට කලින් ledger එක තඩි දඩ පොතක් ඕනනම් පදරක් පොඩේ දාගෙන දාගන්න පුළුවන් විස්තර දෙයක් නැතුව. වර්තමානයේ ledger එක කියන්නේ මොකද්ද? accounting software. This is the ideal example. දැන් මේ තාක්ෂණික පරිසරයේ සිදුවෙච්ච මේ වෙනසට ව්‍යාපාර ගමන් නොකරොත් ගමන් කලේ නැතොත් ඒ ව්‍යාපාර ප්‍රාත්මක් තියෙනවද? ප්‍රාත්මක් නැහැ. ඒක අපිට කම්පීට් කරන්න බැරි ව්‍යාපාරයක්. right. මේකෙන් හරියට Windows 7 සහ Windows 11 ඔය තමයි. ඒ අප්ඩේට් එක ගන්න ඕනේ. අප්ඩේට් එක ගත්තොත් දුවන්න බෑ. Windows 7 සහ Windows 11 නම් පොඩ්ඩක් අද ළඟින් යනවා. ඊළඟ තැන ගැප් එකක් තියෙනවා. හොඳ මේ වෙනස ගන්න ඕන. වෙනස් නොවුනොත් පරිසරය සමග පන්නේ අපිට. දැන් මම ඉගෙන ගන්න කාලේ ලාභ නියම තිබ්බයි කියලා දැන් තියෙන ආදායම් ප්‍රකාශනය කියලා මම ලාභ නියම සහ ආදායම් ප්‍රකාශනය දෙක වෙනස් කොහොමද ලාභ නියම කියලා ආදායම් ප්‍රකාශනයට ගියේ යද්දි මොකද්ද වුණ වෙනස්කම් කියලා මට තේරුම් ගන්න බැරි නම් මම ඒක තේරුම් ගන්න වෙනස් වුනේ නැත්නම් මට ක්ලාස් කරන්න බෑ නේද? මම ක්ලාස් කරන්න බෑ නේද? ඒ වෙනසත් එක්ක වෙනස් වෙනවා. එහෙනම් තමයි පැවැත්මක් තියෙනවා. අපි මාකටිං ඉංග්‍රීසි කරලා හොඳයි. ඉතින් ඉඳලා accounting software වලට යන ගමනේදී ඒ accounting software වල යනවා accounting software වලට මාරු වෙනවා. ව්‍යාපාරෙත් මාරු වෙනවා. මාරුනොත් අපිට ලාභ ගන්න වෙන්නේ එදලේ accounts ලියලා. accounting software එක අනිසු accounting software එකට අපේ වැඩ කරාති. අනිත් කාරණා තමයි දැන් මේ accounting software විතරක් නෙවෙයි දැන් අර එනවා comprehensive software ERP system කියන්නේ ERP system කියන්නේ ERP system SAP කියලා එකක් තියෙනවා. බලන්න මේ ERP system එක කරොත් මේ ERP system එකේ accounting software එකක් තියෙනවා. HR software එකක් තියෙනවා. stock ඔබ සම්බන්ධයෙන් ඥානය කිරීම සාපේක්ෂව පාස්වාගණියව සම්බන්ධ වෙන software එකක් තියෙනවා. ඊපස්සේ performance evaluation සම්බන්ධයෙන් ආරසාවෙන් සම්බන්ධ වෙන software එකක් තියෙන හැමදේම එක පැකේජ් එකක් අතේ ස්ටැප් එකේ එනවා. ඉතින් ඒ මට්ටමට මෙහෙන් තියෙනවා. දැන් සබ් එකකට එහා ගියමු. accounting software එක මොකද ERP system මොකක්ද කියනවා. මොකද දැන් මේ මට්ටමට යද්දී කවුරු මිනිස්සු accounting software එක ඉගෙන ගන්න කියලා ඉන්නවනම් ඒත් ප්‍රයත්නක් නැහැ. ඒ ප්‍රයත්නක් මම දැන් tax selection වල පවා tax calculation වල පවා high technological system එකක් හඳුන්වනවා කියලා ආණ්ඩුවෙන් කියනවා. දැන් කවුද කියලා වවා. නෝ දැන් ආණ්ඩුව පිළිගන්න එක එයාලා වෙනස් වෙයි කියලා එයාලා වෙනස් කරනවා. ඒක මේක කොහොම සරලව කියන්නේ තාක්ෂණයේ සිදුවෙන වෙනසක් එක්කලා ව්‍යාපාරات වෙනස් විය යුතුයි. නැත්නම් ඒ ව්‍යාපාරවල වගේ තරංකාරීත්වය තියෙනවා. තරංකාරීත්වය තියෙන හැටිම එයාලා ව්‍යාපාර ලෝකයෙන් ඉසිකලා යනවා. ආත්මපද. right? අද හොඳම ideal example එක තමයි accounting software එකත් සහ ERP system එකට දක්වාපු ගමන. මෙයා නැත්නම් අද දුවන්න බෑ. ඒක කලින් දෙදරින් යන අද accounting software එකක් පාවිච්චි කරනවා. මට කියන්න බලන්න මේ සෙනෝඩි accounting software කීපයක්? සෙනෝඩි නේද? අන්තිම
අන්තිම නෑ නේද Excel වලින් accounts හොදන්න බැරි කමක් නෑ. ඒක මම පිළිගන්නවා. මොකද Excel කියන්නේ accounting software එකක් නේ. සමන්මලි right. සමන්මලි සමහරට අමිදු ඉන්නෝ නිශානින් දුති දුලන්සා ලක්ෂානි නිශානි ලහිරු කොහොමයක් ඉන්නවා මේ accounting software තමයි QB QuickBook නේද තරණේ හොඳ ඉස්සරහට දැන් දෙනවා QuickBook Acpac වෙනාලින් දන්නේ Acpac Tally රාජ්‍යංශේ පාවිච්චි කරන සිගාස් කියන එක. සිගාස් රාජ්‍යංශේ පාවිච්චි කරන ගවර්න්මන්ට් ඔෆිස් වල. ඒක තමයි දැන් මේවට මාරු නොවුනොත් ළමයි පැවැත්මක් නැතිනවා. ඒක තමයි මට ඔය ටික දැන් කතා කරන්න උනාන්නේ අද. ඉන්නකන පස්සරේ අපි next week ළමන ඉන්න පටන් ගන්නවා. අපි ළමන ඉන්න පටන් ගන්නවා ගිණුම් කරන සමීකරණ කියන පාඩම. හරිද? ඒ ගිණුම් කරන සමීකරණ කියන පාඩමට කලින් මම තව පොඩි කොටසක් කරන ගිණුම් කරන අවශ්‍යතාවය. හරිද? ගිණුම් කරන අවශ්‍යතාවය දාම මම තව පොඩි කොටසක් කරනවා. ඒ අවශ්‍යතාවය කියන කොටස ටියුට් එකේ නැහැ. හරිද? මේ කොටස ටියුට් එකේ නැහැ. විනාඩි 20ක් 25ක් වගේම මේ කොටස ටියුට් එකේ නැහැ. අර වෙනස ක්ලාස් එක කට් කරගන්න බලමු අපි. ඊට පස්සේ මේ වයිල් ළමනදී ගිණුම් කරන සමීකරණ කියන පාඩම පටන් ගන්නවා. මේ පාඩම මිස් කරගන්නවා කියන්නේ ගිණුම් කරන සමීකරණයේ පාඩම මිස් කරගන්නවා කියන්නේ ආයි සෝරි ළමයි මොකද ගිණුම් කරන්නේ ගමනක් නැහැ ඊට පස්සේ. මේ ගිණුම් කරන සමීකරණය තමයි විත්ත සරහන් න්‍යායයට බේස් වෙන්නේ. ගිණුම් කරන සමීකරණය වෙන්න විත්ත සරහන් න්‍යාය බෑ. විත්ත සරහන් න්‍යාය බැරි නම් ලෙජරේ බෑ. ලෙජරේ බෑ කියන්නේ ෂෙඩියුලිසම් බෑ. ෂෙඩියුලිසම් බෑ කියන්නේ අවසානයේම හොදන්න බෑ. හරිද? ඒ නිසා ගිණුම් කරන සමීකරණ පාඩම මිස් කරගන්න එපා. මම කියලා දෙන්නේ. හරි? මම හිතුවම සමහරවත් මම අරවයි පාඩම කරන්නේ නැහැ. හරි. අද මම කතා කරන දේවල් ටික මම කතා කරා. දැන් ක්ලාස් එක නවත්තනවා. මට විනාඩියක් අරන් යන්න මේ ක්ලාස් එක උදේ තියෙන එකද හොඳ? රෑ තියෙන එක. රෑ ටිකක් තියන්න වෙන්නේ එහෙමයි. රෑ ළමයි කිලිම 7 ඉඳන් 9 දක්වා කාල සීමාව තුළ සෝරි 6 මාළි ඉඳන් 9 දක්වා කාල සීමාව තුළ ඕනෑම මොහොතක ලයිට් ගන්න පුළුවන්. පව කට්ට ගෙන්න පුළුවන්. මම ඉන්නේ මාතර පාලනත් පව කට්ටයක් තියෙනවා ඇති මම හිතන්නේ වන්න පැටියලා අවසාන මාළි ඉඳන් රෑ 9 දක්වා පව කට්ට ගන්න. දැන් 10 ඉඳන් 12 දක්වා ක්ලාස් එක කරන්න පුළුවන්. 10 ඉඳන් 12 දක්වා. එහෙම ගන්නවද? එහෙම නැත්නම් පාන්දර වැඩ යනවා. ටෙක්ස් කරන්න එපා කවුරුහරි කතා කරන්න. මේ සම්මේලනත් ඇහෙනවා. උදේ හොඳයි සර්. නිශානි. ලහිරු මොකද කියන්නේ?
ලක්ෂාන්විතය හොයන්න කියලා. වහිර දුලන්ස රායම් දෙයකට දුලන්සක් තියෙනවා. දුනිති එනවිත් කියන රෑ හොඳයි කියලා. වහිරුවෙන් බෑ. එහෙම බෑ. රුණු තුනක් ඕන. දෙකම උලක් නෑ සර්. එහෙම බෑ. පන්දිම සාම්මලි. බෑ. ඉන්නත් කියන රෑ හොඳයි කියලා. දැන් රෑ පැත්තට බල රෑ හොඳයි කියන කට්ටිය වැඩි. ඔයාලා ඔක්කොම මේ දැන් අර එක්කම ඔයාලා හිතාගෙන ඉන්න මගේ කන් ඇහෙන්නේ නැහැ කියලා එහෙම නැත්නම් මං හිතාගෙන ඉන්න ඔයාලා කතා කරන්න බෑ කියලා. ඔය දෙක. හරි කමක් නැහැ. thank you ඔයාලා හැමෝටම. අපි ආපහු හම්බ වෙනවා ලබන ඉරිදා මම කියන්නම් රෑද උදේද කියලා. මම මැසේජ් එකක් දාන්නම්. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඔයාලා කාටුන්ගේ සහයෝගයට උදව් කරාම සාවධානව අහන්න ඉඳලා ප්ලීස් අපි කතා කරලා ක්ලාස් එක කරමු. පොඩක් කතා කරන්න මම ආසයි ඔයාලා කටහඬ අහන්න. thank you ඔයාලා හැමෝටම මට උදව් කරාට. අපි ආපහු හම්බෙමු. මම වීඩියෝ එක දාන්නම්. පළදායි ලෙස කාලය කැප කරන්න. thank you. හරි සන්නයි.